අයිබෝන් පුතේ අද 2023 උසස් පෙළ පන්ති ආරම්භ කරලා උගන්වන 20 වෙනි දිනේ අපි අන්තිමට සාකච්ඡා කළේ පුතේ ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ කොටසේ ඉතිරි කොටස. පුතේ අපි කොහොම මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය අපකෝ හිරුවෙලිය වාතය වර්ෂා ජලය තමයි අපි ආර්ථික නොවන භාණ්ඩ කියලා හැඳින්වුවේ. සම්පත් පිරිවැයක් නැහැ. මතක් කරමු ලක්ෂණ ටික. සම්පත් පිරිවැයක් නැහැ. ආවස්තික පිරිවැයක් දැරීමක් සිදු වෙන්නේ නැහැ. හිගකමක් නැහැ. නේද? හිගකමක් නැහැ. තේරීමක් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ. නිෂ්පාදකයෙක් නැහැ. නේද? සබාදහමේ තීරණයකට ලැබෙන්නේ. එතකොට පුතේ මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය හඳුන්වන්න අපි විවිධ නම් පාවිච්චි කළා. ආර්ථික නොවන භාණ්ඩ කිව්වා. අමූල්‍ය භාණ්ඩ කිව්වා. අනර්ථික භාණ්ඩ කිව්වා. නිදහස් භාණ්ඩ කිව්වා. නොමිල භාණ්ඩ කියලාත් කිව්වා. ඔබට මතකයි. පුතේ මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ. හිරුවෙලිය වාතය වර්ෂා ජලය කියන ආර්ථික නොවන භාණ්ඩ අපිට හම්බෙන්නේ නොමිලේ. හිරුවෙලිය වාතය වර්ෂා ජලය කියන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ අපිට හම්බෙන්නේ නොමිලේ. මිලක් ගෙවීමකින් තොරවයි මේවා පරිභෝජනය කරන්නේ. ඒ නිසා මේවට නමක් කිව්වා පුතේ. මොකද්ද නම? නොමිල භාණ්ඩ. මොකද පුතේ කිව්ව නම? නොමිල භාණ්ඩ. ඒතර මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලයේ තියෙන ලක්ෂණය තමයි මේවා අපිට ලැබෙන්නේ නොමිලේ. ඒ නිසාම මේවට කියනවා නොමිල භාණ්ඩ, free goods. හරිද? right. මේ බලන්න මේ පැත්ත දිහා. පෙළපොත්, නිල ඇඳුම්, කොරෝනා එන්නත, මංචී කිකිරි ශිෂ්‍යාධාර පොත. මම මේ ලියලා තියෙන්නේ පුතේ පාරිභෝගිකයන්ට නොමිලේ මිලක් ගෙවීමකින් තොරව පාරිභෝජනය කරන්න ලැබෙන භාණ්ඩ ටික. මොනවද? පෙළපොත්, පාසල් පෙළපොත්, නිල ඇඳුම්, කොරෝනා එන්නත නේද? වැක්සින් කොරෝනා වැක්සින් එක, මංචී කිකිරි ශිෂ්‍යාධාර පොතක්. තව කියන්න පුළුවන් නේද? සමෘද්ධි සහල් වෙන්න පුළුවන්, කොරෝනා බඩු මල්ල වෙන්න පුළුවන්, ත්‍රිපෝෂ වෙන්න පුළුවන්, පෝෂණ මල්ල වෙන්න පුළුවන්, සමෘද්ධි සහල් වෙන්න පුළුවන්. කොච්චරනම් තියෙද නේ නොමිලේ හම්බෙන්නේ ඒවා. පුතේ මේවත් නොමිලේ. එහෙනම් බලන්න හොඳට මේවත් නොමිලේ මේවත් නොමිලේ මේ දෙකම නොමිලේ නිකන් හම්බෙන්නේ. මේවත් නොමිලේ පරිභෝජනයට ලැබෙන්නේ, මේවත් නොමිලේ පරිභෝජනයට ලැබෙන්නේ. තේරුණා? හැබැයි පුතේ දැන් ඔබට හිතේ මේවා තුල තියෙන ලක්ෂණයක් මේ භාණ්ඩ තුලත් තියෙනවා. මොකද ඒ ලක්ෂණය? පාරිභෝගිකයාට නොමිලේ පරිභෝජනයට ලැබෙනවා. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩයක තියෙන ලක්ෂණයක් මෙතනක් තියෙනවා. මොකද ඒ ලක්ෂණය? පාරිභෝගිකයාට නොමිලේ පරිභෝජනයට ලැබෙනවා. හැබැයි පුතේ නොමිලේ පරිභෝජනයට ලැබුණත් මෙන්න මේ භාණ්ඩ වෙනුවෙන් සමාජයේ කවුරුන් හෝ විසින් සම්පත් පිරිවැයක් දරා ඇත. නම් මොකද පුතේ? නොමිලේ පරිභෝජනයට ලැබුණා. නොමිලේ පරිභෝජනයට ලැබුණා. සමාජයේ කවුරුන් හෝ විසින්
මේ වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. පාරිභෝජනය කරන පාරිභෝගිකයා වියදමක් දැරුවේ නැති වුණාට, මිල ගෙවීමක් සිදු වුණේ නැති වුණාට, සමාජයේ කවුරු හරි මේවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. බලන්න. පාසල් පෙළ පොත ශිෂ්‍යයාට නොමිලේ ලැබෙන්නේ. හැබැයි රජය විසින් ඒ වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරනවා. වියදමක් දරනවා. බලන්න නිල ඇඳුම් රෙදි කැබැල්ල ශිෂ්‍යයාට ලැබෙන්නේ නොමිලේ. හැබැයි රජය විසින් ඒකට සම්පත් පිරිවැයක් දරනවා. මංචී ටිකිරි ශිෂ්‍යාධාර පොතක් මංචී ආයතනය ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ දරුවන්ට නොමිලේ පොත් දෙනවා. ඒවා ශිෂ්‍යයන්ට දරුවන්ට හම්බෙන්නේ නොමිලේ. හැබැයි මංචී ආයතනය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරනවා. මංචී ආයතනය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරනවා. අන්න පුතේ ආර්ථික භාණ්ඩ. එහෙනම් අපි කියනවා පුතේ මේවා තුල ආර්ථික නොවන භාණ්ඩයක ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ලක්ෂණය? නොමිලේ. හැබැයි සමාජයේ කවුරුන් හෝ විසින් මේවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරලා තියෙනවා. එනිසා නොමිලේ ලැබුණත් මේවා පුතේ අපි සලකන්නේ මොන භාණ්ඩ කියලාද? ආර්ථික භාණ්ඩ. එහෙනම් මොකද්ද කියන්න ඕන? පෙළපොත්, නිල ඇඳුම්, කොරෝනා එන්නත, මංචී ටිකිරි ශිෂ්‍යාධාර පොතක් වගේ භාණ්ඩ නොමිලේ ලැබුණත් සමාජයේ කවුරුන් හෝ විසින් මේවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරනවා. වියදමක් දරනවා. සීමිත සම්පත් පාවිච්චි කරනවා. එනිසා පුතේ මේවා නොමිලේ ලැබුණත් ආර්ථික භාණ්ඩ. අද දවසේ මාතෘකාවක් ලියන්න නෑ පුතේ. ගිය සතියේ අවසන් කරපු කොටස එහෙම කරගෙන යනවා. මාතෘකාවක් නෑ, රූලක් කරලා ලියන්න. මාතෘකාවක් නෑ පුතේ. ගිය සතියේ නවත්තු තැනින් රූලක් කරලා ලියන්න. ලියන්න යටින් හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩ. හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩ. හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩ. නොවන භාණ්ඩ. පාරිභෝගිකයාට නොමිලේ පාරිභෝජනයට ලැබේ. හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩ පාරිභෝගිකයාට නොමිලේ පාරිභෝජනයට ලැබේ. හිරු එළිය වාතය වර්ෂා ජලය වැනි ආර්ථික නොවන භාණ්ඩ පාරිභෝගිකයාට නොමිලේ පාරිභෝජනයට ලැබේ. නොමිලේ පාරිභෝජනයට ලැබේ. එනිසා එම භාණ්ඩ රතු පෙන් අතර ගන්න. එනිසා එම භාණ්ඩ නොමිල භාණ්ඩ ලෙසද හඳුන්වයි. එනිසා එම භාණ්ඩ නොමිල භාණ්ඩ ලෙසද හඳුන්වයි. එනිසා එම භාණ්ඩ නොමිල භාණ්ඩ ලෙසද හඳුන්වයි. හරිද? එනිසා එම භාණ්ඩ නොමිල භාණ්ඩ ලෙසද හඳුන්වයි. right.
හැරෙමු මේ පැත්තට. let's getting පහත භාණ්ඩද පහත භාණ්ඩද පාරිභෝගිකයාට පහත භාණ්ඩද පාරිභෝගිකයාට මිලක් ගෙවීමකින් තොරව පහත භාණ්ඩද පාරිභෝගිකයාට මිලක් ගෙවීමකින් තොරව නොමිලේ පාරිභෝජනයට ලැබේ. පහත භාණ්ඩද පාරිභෝගිකයාට මිලක් ගෙවීමකින් තොරව නොමිලේ පාරිභෝජනයට ලැබේ. පහත භාණ්ඩද පාරිභෝගිකයාට මිලක් ගෙවීමකින් තොරව නොමිලේ පාරිභෝජනයට ලැබේ. right. ලියන්න පුතේ උදාහරණ. ලියන්න පාඩම ලියන්න. පාසල් පෙළ පොත් පහක් තියාගෙන යන්න පුතේ. පහත භාණ්ඩද පාරිභෝගිකයාට මිලක් ගෙවීමකින් තොරව නොමිලේ පාරිභෝජනයට ලැබේ. පාඩම ලියන්න යන්න පුතේ. පාසල් පෙළ පොත් නිල ඇඳුම් පාසල් පෙළ පොත් නිල ඇඳුම් කොරෝනා එන්නත මංචි ටිකිරි ශිෂ්‍යාධාර පොතක් ත්‍රිපෝෂ මතක් වෙනව නේද රස ත්‍රිපෝෂ right or නොමිලේ හම්බෙන දේවල් නේද මයි පුතා නම් දැන් ඉතින් නොමිල තමයි සියලු දේ පාවිච්චි කරන්නේ නේද හම්බ කරන දෙයක් නෑ right අන්න ත්‍රිපෝෂ ඒ වගේ දේවල් ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම පුතේ මේවත් පාරිභෝගිකයාට නොමිලේ ලැබෙන්නේ හරිද හැබැයි මේවා වෙනුවෙන් සමාජයේ වෙන පාර්ශවයක් කවුරු හරි සම්පත් පිරිවැයක් දරනවා එනිසා මේවා නොමිලේ ලැබුණත් මොන භාණ්ඩද පුතේ ආර්ථික භාණ්ඩ හරිද right ලියන්න දෙන්නේ මෙම භාණ්ඩ නොමිලේ පාරිභෝජනයට ලැබුණත් මෙම භාණ්ඩ නොමිලේ පාරිභෝජනයට ලැබුණත් සමාජයේ කවුරුන් හෝ විසින් නොමිලේ පාරිභෝජනයට ලැබුණත් සමාජයේ කවුරුන් හෝ විසින් නොමිලේ පාරිභෝජනයට ලැබුණත් සමාජයේ කවුරුන් හෝ විසින් ඒවා වෙනුවෙන් සමාජයේ කවුරුන් හෝ විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇති බැවින් සමාජයේ කවුරුන් හෝ විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇති බැවින් ආර්ථික භාණ්ඩ වේ. සමාජයේ කවුරුන් හෝ විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇති බැවින් ආර්ථික භාණ්ඩ වේ.
ආර්ථික භාණ්ඩ වේ. සමාජයේ කවුරුන් හෝ විසින් සම්පත් පිරිවැයක් දරා ඇති බැවින් ආර්ථික භාණ්ඩ වේ. එහෙනම් පුතේ නොමිලේ ලැබුණත් හරිද? සමාජයේ කවුරු හරි සම්පත් පිරිවැයක් දරන නම් ඒව පුතේ ආර්ථික භාණ්ඩ. හරිද? right. යටි තරුවක් දාලා යන්න පුතේ. යටි තරුවක් දාලා යන්න. පාසල් පෙළපොත් නිල ඇඳුම්. පාසල් පෙළපොත් නිල ඇඳුම්. පාසල් පෙළපොත් නිල ඇඳුම්. පාසල් පෙළපොත් නිල ඇඳුම්. ශිෂ්‍යයන්ට නොමිලේ පාරිභෝජනයට ලැබුණා. පාසල් පෙළපොත් නිල ඇඳුම් ශිෂ්‍යයන්ට නොමිලේ පාරිභෝජනයට ලැබුණා. නොමිලේ පාරිභෝජනයට ලැබුණත් රජය විසින් ඒවා වෙනුවෙන් රජය විසින් ඒවා වෙනුවෙන් රජය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. සම්පත් පිරිවැයක් දරා ඇත. රජය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. පාසල් පෙළපොත් නිල ඇඳුම් ශිෂ්‍යයන්ට නොමිලේ ලැබුණත් රජය විසින් ඒවා වෙනුවෙන් පිරිවැයක් දරා ඇත. දෙවෙනි තරුව තව තරුවක් දාන්න. තව තරුවක් දාන්න. මංචි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ මංචි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ මංචි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ ලැබෙන පාසල් උපකරණවලට මංචි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ ලැබෙන පාසල් උපකරණවලට ශිෂ්‍යයන් වියදමක් නොදැරුවද ශිෂ්‍යයන් වියදමක් නොදැරුවද ශිෂ්‍යයන් වියදමක් නොදැරුවද ශිෂ්‍යයන් පිරිවැයක් නොදැරුවද මංචි ආයතනය විසින් මංචි ආයතනය විසින් ඒවා වෙනුවෙන් මංචි ආයතනය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. මංචි ආයතනය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. හරිද? right. මංචි ආයතනය විසින් ඒවා වෙනුවෙන් සම්පත් පිරිවැයක් දරා ඇත. හරිද පුතේ? right. හරි. එයරු බැලුවම පුතේ අපේ ගෙවල් වල පාවිච්චි කරන ආර්ථික භාණ්ඩ සමහරක් අපි මිලක් ගෙවලා ලබා ගන්න ඒවා. වියදමක් දරලා ලබා ගන්න ඒවා. සමහරක් ඒවා මිලක් ගෙවීමකින් තොරව ලබා ගන්න ඒවා. මේ බලන්නකෝ. සහල් එළවලු පළතුරු ඇඳුම් වගේ ඒවා මිලක් ගෙවලා ලබා ගන්න.
මේ ආර්ථික භාණ්ඩවලට මිලක් තියෙනවා. මේවල පෙළ පොත් නිල ඇඳුම් මේවත් ආර්ථික භාණ්ඩ හැබැයි හම්බෙන්නේ නොමි. එහෙනම් බලන්න පුතේ හොඳට බලන්න. මේවා නොමිලේ මේවා මිලක් ගෙවන්න පුළුවන්. ඒතර අපි කියනවා මේ ආර්ථික නොවන ආර්ථික භාණ්ඩ සමහරක් අපි ගන්නේ නොමිලක් ගෙවලා. මොනවද පුතේ? අපි ගෙදරට ගෙන සල්ලි දීලා ගෙන ටික. සහල් එළවලු ඇඳුම් නේද? හැන්දෑවට තාත්තා කඩේට ගිහලා ගෙන බඩු මල්ල මිලක් ගෙවලා ගෙනියන. මේ පෙළ පොත් නිල ඇඳුම් මංචි ටිගරි ශිෂ්‍යාධාර පොත වැක්සින් එක ඒවා නොමිලේ ලැබේ. එතකොට ආර්ථික භාණ්ඩ සමහරකට මිලක් තියෙනවා සමහරකට මිලක් ඇත්තේ නැහැ. එහෙනම් පුතේ තේරුම් ගන්න ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වෙන්නේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නෙමෙයි. මොකද කිව්වේ ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන එක තීරණය වෙන්නේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නෙමෙයි. මේවට මිලක් තියෙනවා මේවට මිලක් නැහැ. පුතේ ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වෙන්නේ මිලක් ගෙවනවද නැද්ද කියන එක මත නෙවෙයි. සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද කියන එක මත. මිලක් ගෙවනවාද නැද්ද කියන එක මත නෙවෙයි පුතේ. සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද කියන එක මත. සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද කියන එක මත. එහෙනම් අපි විතාම වටිනා වාක්‍යයක් ලියමු මෙන්න මේ. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වනුයේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද යන්න මතයි. එහෙනම් මොකද පුතේ? ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නැද්ද යන්න තීරණය වනුයේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද යන්න මතයි. එහෙනම් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ හරිද? මිලක් ගෙවනවද නැද්ද කියන එක මත මිස මේ මිලක් ගෙවනවද නැද්ද කියන එක මත නෙවෙයි සම්පත් පිරිවැයක් දරනවද නැද්ද කියන එක මත. එහෙම කියන්නේ හේතුව සමහර ආර්ථික භාණ්ඩ වලට මිලක් තියෙනවා සමහර ආර්ථික භාණ්ඩ වලට මිලක් නැහැ. එහෙනම් ඊටම වැදගත් වාක්‍යයක් මම ආයෙසරක් කියනවා පුතේ මේක හොඳට පාඩම් කරගන්න. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වනුයේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් දරනවාද නැද්ද යන්න මතයි. හරිද? එහෙනම් පුතේ මොනවා හරි භාණ්ඩයකට සම්පත් පිරිවැයක් දරනවා නම් ඒවා ආර්ථික භාණ්ඩ. කොහේ හරි කෙනෙක් මොනයම් ආකාරයකින් හරි පිරිවැයක් දරනවා නම් ඒවා ආර්ථික භාණ්ඩ. රුල කරලා යන්නේ. ඒ අනුව අප පාරිභෝජනය කරන ඇතැම් පාරිභෝගික භාණ්ඩවලට ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් පවතින අතර ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් පවතින අතර
ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් නොපවතී. ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් නොපවතී. ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් නොපවතී. right. එහෙනම් කොහොමද කියන්නේ? ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් පවතින අතර ඇතැම් ආර්ථික භාණ්ඩවලට මිලක් නොපවතී. හරිද? right. ඒ අනුව ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. ඒ අනුව ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වෙන්කිරීමේ පදනම වෙන්කිරීමේ පදනම වෙන්කිරීමේ පදනම වෙන්කිරීමේ පදනම මිලක් පවතීද නැද්ද යන්න නොවේ. 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 හරිද? right. එහෙනම් මෙන්න මෙහෙම කියමු. මොකද්ද? මේක ලස්සන දෙයක් අපිට. මොකක්ද? ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය වනුයේ මිලක් ගෙවනවාද නැද්ද යන්න මත නොව සම්පත් පිරිවැයක් ගන්නවාද නැද්ද යන්න මතයි. පුතේ ලස්සනට මේක ලියලා කොටු කරගන්න. ලස්සනට ඔක ලියලා කොටු කරගන්න. හරි. දැන් මේ කොටසේ අපි අභ්‍යාස කරන්න යන්නේ. පුතට ඔබට අභ්‍යාස කරනක් වෙනම නිබන්ධනයක් මුද්‍රණය කළ සපයලා තියෙනවා. ටියුට් එක නැතත් දරුවෙකුට මේක ඉගෙන ගන්න ඕන බෝඩ් එකේ සටහන් කළා.
රිවිෂන් ටියුට් එකේ ඔබට දීපු රිවිෂන් ටියුට් එකේ ඔබට දීපු රිවිෂන් ටියුට් එකේ 26 23 පිටුව රිවිෂන් ටියුට් එකේ මේ රිවිෂන් ටියුට් එකේ ෆස්ට් යුනිට් රිවිෂන් 1 එකේ 23 වෙනි පිටුවේ 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස මොනවද අහන්නේ ඔබට මම මේ අභ්‍යාස කරන්න කියලා ඇත්තේ පාත සඳහන් ද ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද නීච භාණ්ඩද යන්න දක්වන්න. අපි නීච භාණ්ඩ කලින් සාකච්ඡා කළා. ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද නීච භාණ්ඩද යන්න දක්වන්න. පළවෙනි එක කියනවා පුතේ රෙදි වේලීමට ගන්නා හිරුවෙලි. මොකද්ද පළවෙනි ගන්න කියනවා? රෙදි වේලීමට ගන්නා හිරුවෙලි. රෙදි වේලීමට ගන්නා හිරුවෙලි. පුතේ රෙදි වේලන්න ගන්න හිරුවෙලිය ආර්ථික නොවන භාණ්ඩය. ආර්ථික නොවන භාණ්ඩය. ලියන්න. හිස්තැන මත ආර්ථික නොවන භාණ්ඩයකි. කවුරු සම්පත් පිරිවැයක් දරන්නේ නැහැ. ආර්ථික නොවන භාණ්ඩයකි. අධිවේගී මාර්ගයක් ආර්ථික භාණ්ඩයකි. ආර්ථික භාණ්ඩයකි. ඇයි පුතේ? සම්පත් පිරිවැයක් දරනවා. රෙදි වේලන හිරුවෙලියට සම්පත් පිරිවැයක් දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අධිවේගී මාර්ගය කියන්නේ ආර්ථික භාණ්ඩයක් සම්පත් පිරිවැයක් දරනවා. වනයකින් සපයා ගන්නා මීපැණි. කත් බලන්න පුතේ උදේට. කැලේකට ගිහින්. හරිද? ආයාසයක් දරලා නේද? නිකන් මී කරනවා කියන්නේ ලේසි නෑ නේද? පුතාතනවා. විවිධ උපකරණ පාවිච්චි කරලා මී වද කඩලන්න අපේ ඒවා සත්තුන් එලවලා නේද? මහ විශාල පරිශ්‍රමයක් දරලා මී වද කඩලා ඒ ගන්න මී පැණි කියන්නේ පුතේ ආර්ථික භාණ්ඩය. ආර්ථික භාණ්ඩය. ඇයි ආර්ථික භාණ්ඩයක් කිව්වේ? මී පැණි සපයා ගන්න මහන්සියක් සම්පත් පිරිවැයක් දරනවා. පුතා හිතන්න එපා මේ මුදලින් දරන මහා වියදමක් වෙන්න ඕනේ. කැලේට යනවා මිනිස්සයා ප්‍රාග්ධනක මේ පිහිය හරි පාවිච්චි කරනවානේ. ඒ මීපිවද ගලවන්න මොන හරි උපකරණ පාවිච්චි කරනවා. සතුන් එලවන්න ක්‍රම පාවිච්චි කරනවා. මහන්සියක් දරනවා. ශ්‍රමය වැය කරනවා. එහෙම සපයා ගන්න මීපැණි පුතේ ආර්ථික භාණ්ඩ. හරිද? ආර්ථික භාණ්ඩ වෙනවා. නිරිත දිග මෝසම් වර්ෂාව. නිරිත දිග මෝසම් වර්ෂාව පුතේ ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. මේ නිරිත දිග මෝසම් වැස්ස පුතේ සබාදහමින් හම්බෙන්නේ කිසිම සම්පත් පිරිවැයක් දැරීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කියවන්න කෘත්‍රිම වැසි. ඔබ දන්නවද වර්ෂාව නොලැබෙන නියං කාලයට අහසේ වලාකුළු අතරට විවිධ යානා පාවිච්චි කරලා ගිහිල්ලා රසායනික ද්‍රව්‍ය මුදා හැරෙනවා. මුදා හැරලා කෘත්‍රිමව වැස්ස ලබා ගැනීමක් සිදු කරනවා. හැබැයි මේ කෘත්‍රිමව ලැබෙන වැස්ස කියන්නේ නම් පුතේ ආර්ථික භාණ්ඩයක්. ඇයි? ඒකට වියදමක් දරනවා. නිකම් මේ නිරිත දිග මෝසම් වර්ෂාව කියන්නේ පුතේ ආර්ථික නොවන භාණ්ඩයක්. සම්පත් පිරිවැයක් දැරීමක් සිදු වෙන්නේ නැහැ. බබ්දීලක උදාහරණ ටික මංගල මුද්ද. මංගල මුද්ද ආර්ථික භාණ්ඩය. මංගල මුද්ද ආර්ථික භාණ්ඩයක්. සම්පත් පිරිවැයක් දරනවා නේද? සාල වියදමක් මංගල මුද්ද. සම්පත් පිරිවැයක් දරනවා. ඉවත ලද පෑන. අපුතන් ඉගෙනුවා මොකද නීච භාණ්ඩ කියන්නේ? නීච භාණ්ඩයක් කියන්නේ මොකක්ද? අනුපයෝගීතාව. ඍණෝපයෝගීතාවක් ලැබෙනවා. අනුපයෝගීතාවක්
ඍණ උපයෝගීතාවක් ලැබෙන දේවල්. ඒතර තින්ත මේ පෑන ලියවෙනවා. මේ පෑන දැන් ලියවෙනවා. මම ලියන පෑන මට මේකේ තෘප්තියක උපයෝගීතාවක් ලැබෙනවා. හැබැයි මේ පෑන කියන්නේ පුතේ තින්ත ඉවර වෙච්ච පෑන. පැත්තකට දාලා මේක දැන් එකතු වෙලා තියෙන්නේ කසලවලට. මේකෙන් මට ලැබෙන්නේ තෘප්තියක් නෙවෙයි අතෘප්තියක්. මේ කසල. නේද? මේක මේ සුළු දිනනකොට මට තියෙන අතෘප්තියක්. දැන් මේක ඉවරයි. කසල. අන්න එතකොට පුතේ මතක තියාගන්න. තීන්ත ඉවර වෙච්ච පෑනක් කියයි, පිලිස්සුණු විදුලි බුබුලක් කියයි, විවිධාකාරයෙන් කියයි. ඒ සියල්ල එකතු වෙන්නේ කසලවලට. කසල කියන්නේ නීච භාණ්ඩ. උපයෝගීතාවක් නෙවෙයි ලැබෙන්නේ අනුපයෝගීතාවක්. ඉවතලන්න පෑනක් නීච භාණ්ඩ. නියමයෙන් පීඩා විඳින ජනතාවට රජය නොමිලේ දෙන පානීය ජලය. පුතේ රජය නොමිලේ දුන්නත් මේවට මේ නොමිලේ ලැබුණත් මිනිසුන්ට මේවා වෙනුවෙන් රජය පිරිවැයක් කරනවා. මේවා පුතේ ආර්ථික බාධා. මේවා ආර්ථික බාධා. මේවා වෙනුවෙන් රජය සම්පත් පිරිවැයක් ගන්නවා. එහෙනම් මතක තියාගන්න පුතේ මොකක්ද කතාව? නියමයෙන් පීඩා විඳින ජනතාවට රජය නොමිලේ දෙන පානීය ජලය කියන්නේ ආර්ථික භාණ්ඩ. මේවා වෙනුවෙන් රජය සම්පත් පිරිවැයක් කරනවා. ඒතර පොඩ වාක්‍යකුත් ලියමුදී ආර්ථික භාණ්ඩ විතර ලියන්න. ජනතාවට නොමිලේ ලැබුණද ජනතාවට නොමිලේ ලැබුණද ජනතාවට නොමිලේ ලැබුණද ඒවා වෙනුවෙන් රජය සම්පත් පිරිවැයක් කරයි. ජනතාවට නොමිලේ ලැබුණද ඒවා වෙනුවෙන් රජය සම්පත් පිරිවැයක් කරා ඇත. ඒවා වෙනුවෙන් රජය සම්පත් පිරිවැයක් කරා ඇත. හරිද? right ඊට පස්සේ බලන්න අපි වැඩිපුර අභ්‍යාස කරන්න ඕන පුතේ. ඉතින් අභ්‍යාස කරන්න ඕන නිසා තමයි මේ වගේ රිවිෂන් ටියුට් එකක් ප්‍රශ්න පත්‍ර කෑලි සාකච්ඡා කරන එක සම්ප්‍රදායික ක්‍රමය පුතේ. ප්‍රශ්න පත්‍ර කෑල්ලක් ගහලා දීලා ඒවා කරන එක සම්ප්‍රදායික ක්‍රමය. දැන් එහෙම අවශ්‍ය නැහැ. ඔබට මේ ආකාරයේ වර්ක් බුක් අපි කියන හිස්තැන් තියපු නේද? හිස්තැන් තියපු ටියුට් දීලා තියෙන්නේ වැඩිපුර වැඩ කරන්න. අපි සැලසුම් කරලා තියෙන සියල්ල වැඩිපුර වැඩ කරන්න පුළුවන් විදිහට. රිවිෂන් ටියුට් එකේ 27 වෙනි පිටුවේ 10 රෝමන් අංක 2 ප්‍රශ්නේ බලමු. අර ප්‍රශ්නයකදී පාස දාන්නේ ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද නීච භාණ්ඩද යන දක්වන්න. රෙදි වේලීමට ගන්නා හිරුවෙලි. ඔව් ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. සම්පත් පිරිවැයක් දැරීමක් මුකුත් සිද්ධ වෙන්නේ ආර්ථික නොවන භාණ්ඩ. වික්ටෝරියා වේල ආර්ථික භාණ්ඩ. වික්ටෝරියා වේල ආර්ථික භාණ්ඩ. වික්ටෝරියා වේල ආර්ථික භාණ්ඩය. ආර්ථික භාණ්ඩ. වික්ටෝරියා වේල පුතේ සම්පත් පිරිවැයක් වියදමක් දරලා හදපු එකක්. රජය රෝගීන්ට නොමිලේ ලබා දෙන ඖෂධ ආර්ථික භාණ්ඩ. ආර්ථික භාණ්ඩ. රෝගියට නොමිලේ හම්බුණත් ඒවා වෙනුවෙන් රජය සම්පත් පිරිවැයක් දරනවා. ඊළඟ කැලෑවකින් සපයා ගන්නා දර. මේකේ විභාග ප්‍රශ්නයක්. විභාග ප්‍රශ්න ගණිත එකක්. දැන් තමයි හිතන මේ කැලේකින් සපයගත් දර. එහෙම නිකන් අර සරලව හිතන්න. පුතේ මතක තියාගන්න. මොකද කැලේට ගිහිල්ලා වෙන්නේ කැලේ මැරිච්ච ගහක් තියෙනවා. කැලේට ගිහිල්ලා ගස කපලා මිටි බැඳලා ඔලුවට තියාගෙන ගේන කැලේට ගිහිල්ලා මේ ගස කපන්න ප්‍රාග්ධන උපකරණ පාවිච්චි කරනවා. විහිය, කියත, පොරව පාවිච්චි කරලා ගහ කපලා මිටි බැඳලා ගෙදෙට්ට ගේනකොට පිරිවැයක් මහන්සියක් ශ්‍රමයක් වැය කරලා ආර්ථික භාණ්ඩ. ලැබෙන්නේ ආර්ථික භාණ්ඩ. ආර්ථික භාණ්ඩ. හරිද? ආර්ථික භාණ්ඩ. හරි එහෙනම් මේ කැලෑවකින් සපයා ගන්න ආකාර ආර්ථික භාණ්ඩ. හරිද? right.
ඊට පස්සේ නේද කැලෑයකින් සපයා ගන්න ආකාර ආර්ථික භාණ්ඩ. right ඊළඟට ඊ අහනවා සරුංගලයක් කැවීමට භාවිතා කරන වායුව නේද? සරුංගලයක් කැවන්නේ අපි මේ සාමාන්‍ය වාතයේ සම්පත් පිරිවැයක් දැරීමක් නෑ. ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. සරුංගලයක් කැවීමට භාවිතා කරන වායුව ආර්ථික නොවන භාණ්ඩ. අන්තර්ජාලය මගින් විනෝදාත්මක සිනමා පටයක් නැරඹීම ආර්ථික භාණ්ඩ. සම්පත් පිරිවැයක් දරනවා. ඇයි? ඔබ දන්නවා අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්නේ data සඳහා වේදමක් දරනවා. ආර්ථික භාණ්ඩ. අපිරිසිදු වාතය නීච භාණ්ඩ. මතක් කරන් නීච භාණ්ඩ වලට කියපු උදාහරණ මොනවද? නීච භාණ්ඩ වලට කියපු උදාහරණ වල්පැලෑටි, වල්පැලෑටි, කසල, රෝගකාරක වෛරස්, පරිගණක වෛරස්, මඩ සහිත පාරවල් අපිට අතෘප්තියක් ගේන දේවල් ආර්ථික නොවන මේ අතෘප්තියක් ගේන දේවල් නීච භාණ්ඩ. මඩ සහිත පාරවල් නීච භාණ්ඩ. ඇත්තටම උනේ මේකයි පුතා මම පන්තියේ උගන්වද්දී වීඩියෝ කරන්නේ. හරිද? පන්ති උගන්වද්දී වීඩියෝ කරන්නේ පොඩි ප්‍රශ්නයක් වෙලා කැමරාවට වෛරස් එකක් කරමාවක් හරි කියලා මම පන්තියේ කරපු රෙකෝඩ් එක ඩිලීට් වෙලා තිබුණා. ඒ නිසා මම ඉතින් ආයේ මෙහෙම මුල ඉඳලා එදා කරපු කොටස වීඩියෝ කරා. පැහැදිලිද? මම පුතා වීඩියෝ දාලා තියෙන 220ක් 25ක් දාලා තියෙනවා. මම උගන්වපු දේවල්. පැහැදිලිද? ඒ දෑවේ පුතේ මේ කොරෝනා එක්ක අසරණ වෙච්ච දරුවන්ට. පැහැදිලිද? දැන් ඔබ දන්නවා මට උගන්වුවේ මේ රටේ මිනිස්සු අපේ දෙමව්පියෝ වියදමක් කළා වගේම මේ රටේ මිනිස්සු ඉගෙනුවේ. මේ රටේ මිනිස්සුගේ දරුවෝ මේ කොරෝනා එක්ක අසරණ වෙලා ඉන්න වෙලාවේ මට කරන්න පුළුවන් දේ තමයි මොකක්ද? මම දන්න දේවල් වීඩියෝ කර YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒවා ප්ලේලිස්ට් හදලා තියෙනවා. පාඩමේ ලින්ක් එක උඩ ක්ලික් කරාම වීඩියෝ ටික ඔක්කොම පිළිවෙලට වැටෙනවා. ලංකාවේ ටියුෂන් ගුරුවරයෙක් ඉතිහාසයේ එහෙම කරලා තියෙනවද කියලා හොයලා බලන්න. මම උගන්වපු දේ ඔක්කොම දාලා තියෙනවා. පාඩම් ගණනාවක අන්තිම පාඩම් කීපයක් කරන විශාල පාඩම් ප්‍රමාණයකට හදලා තියෙනවා. පැහැදිලිද? ඒතර ඔබ ඒක බලන්න. මේක නරක දරුවෙක් පන්ති එන නොවන එක ප්‍රශ්නයක් නෑ පුතේ. පන්ති ආවත් නැතත් ඔබ මේ රටේ දරුවෙක්. මේ ඔබේ දෙමව්පියෝ තමයි අපිට උගන්වන්න සල්ලි වියදම් කළේ. නේද? රජයට බදු ගෙවලා ඒ සල්ලි වලින් තමයි ආණ්ඩුව අපිට ඉගෙනුවේ නිදහස් අධ්‍යාපනය. ඒතර මම මේ පුංචි යුතුයකමකුයි ඉෂ්ට කරන්නේ. පැහැදිලිද? හරි පුතේ එහෙනම් අදට අපි නතර කරනවා කතාව. ආයුබෝවන් තෙරුවන් සරණයි.